නමස්කාර පූර්වකව ආරාධනා කරන්නේ ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වත් හැම දිනෙකම අද ඊටාම ශ්‍රද්ධාවෙන් ඉරිදා දවසේ තමන්ගේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් භාවනාව ගැන භාවනාවටත් උපකාර වෙන ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ බොරැල්ල කාසල් වීදිය අංක 174න් 9 නිවසේ පී විජේවර්ධන මහත්මයා ඇතුළු දූ දරුවන් සියලු දෙනාම දරනවා. ඒ දායකත්වයේ දරූ පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම දේශනාව නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි අපේ ජීවිතේට ඊටාම වැදගත් භාවනාවක් දියුණු කරගන්න ආකාරය අපි නිතර පරිශීලනය කරන සූත්‍ර දේශනාවක් තුලින්ම භාවනාවට නැඹුරු වෙන ආකාරයයි අද අපි සාකච්ඡා කරන්නේ. ඒ තමයි කරණීයමිත සූත්‍රය. ඔබට හිතෙන්න පුළුවන් අනේ අපි ඔක දන්නවනේ කියලා. ඔබට කටපාඩම් දේශනාවක් වෙන්නත් පුළුවන්. බොහෝ දෙනෙක් තුන් සූත්‍රයේ හැටියට නිතර කටපාඩම් කරනවා. හැබැයි කරණීයමිත සූත්‍රයේ සමහරු කටපාඩමින් කිව්වට ඇත්තටම මේ තුල භාවනාවක් තියෙන්නේ. මෛත්‍රී භාවනාවයි මේ තුල විස්තර කරන්නේ. මේ භාවනාව දියුණු කරලා අනාගාමී තත්ත්වයේ දක්වාම හිතක් දියුණු කරගන්න ආකාරය මේකේ කියලා දෙනවා කියලා අපි කවුරුත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසන් කරන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙය්‍ය ගේදං නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති. ආයමත් මව් කුසක නූපදින ස්වභාවයෙන් යුක්තව මේ කාමයන් ගැන ඇල්ම අතහැරලා අවබෝධයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා කියන කාරණේ තුලයි මේ දේශනාව අවසන් කරන්නේ. එතකොට මව් කුසක ආයමත් උපතකට එන්නේ නැහැ. කාමයන් ගැන ඇල්ම අතහරින මට්ටමට හිත වඩා ගන්නවා කියන්නේ ඔහු අනාගාමී ඵලයට පත් වෙන්නට ඕන. එතකොට ඒ කරාම යන්න උපකාර වෙන භාවනාවක් කරණීයමිත සූත්‍ර දේශනාව. අපි ඉස්සෙල්ලා බලමු මේ දේශනාවට හේතු වෙච්ච කාරණේ. ඔබ බොහෝ දෙනෙක් දන්න කාරණයක් වෙන්න පුළුවන්. එදා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් හුදකලාව භාවනා කරන්න හිමාල වනාන්තරයේ ආශ්‍රිතව වනාන්තරයකට ගිහිල්ලා භාවනා කරන්න සුදුසු කමටහනක් ඉල්ලගත්තා. බුදුරජාණන් වහන්සේගෙන් භාවනා උපදෙස් ඉල්ලගෙන වස් කාලය තුල උන්වහන්සේලා හිමාල වනාන්තරයේ ආශ්‍රිත කැලේකට වැඩම කරා වනාන්තරයකට භාවනා කරන්න. උන්වහන්සේලා බොහොම සිල්වත්. හැබැයි මේ සිල්වත් ස්වාමීන් වහන්සේලා කැලේට භාවනා කරන්න ගියාට මේ වනාන්තරයට අධිග්‍රහිත අමනුස්ස පිරිසක් හිටියා. ඒ අතර පර්වත ඊළඟට උක්ෂ විමාන කරගත් සමහර යක්ෂයෝ අමනුෂ්‍යයෝ පර්වත උක්ෂ විමාන කරගත් සීමස්තකාදී දේවතාවරු මේ හැමෝම මහ වනාන්තරවල ඒ පිනේ ස්වභාවයට යම් යම් තැන් විමාන කරගෙන ඉන්නේ. හැබැයි මේ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා වනාන්තරයට ඇවිල්ලා ගස් යට ගල් ගුහාවල් වල උන්වහන්සේලා වනාන්තරයේ තැන් තැන්වල භාවනා කරනකොට ඊට ඉහළ ගස්වල විමාන බැඳගෙන ඉන්න අමනුෂ්‍යයන්ට මේ සමහර දේවතාවරුන්ට ඉහළ ඉන්න පුළුවන්කමක් නැහැ. උන්වහන්සේලාගේ සීලයේ බලය නිසා ඒ අයගේ හිසට ඉහළින් ඊට වඩා උඩින් මේ වනාන්තරයේ ඉන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ අයට සමහරුන්ට වෛරයක් ඇති වුණා. මොකද ධර්මාවබෝධයක් ලැබපු අය නෙමෙයි මේ අමනුස්ස කොටස.
ඒ අතර දේවතාවරු අතරත් මිත්‍යා දෘෂ්ටික දේවතා කොටස් ඉන්නවා. භූමාටු දෙවියන් අතර. මේ අය මොකද කරේ මේ ස්වාමීන් වහන්සේලා වනාන්තරයෙන් පන්නන්න උපක්‍රම හැටියට මහා බිය තැති ගැනීම ඇති කරවන්න පටන්ගත්. මහා වනාන්තරේ හිනහඬ පුපුරනවා වගේ සමහරලාවට භයානක ශබ්ද ඇති වෙනවා. පොළොව පෙරලීගෙන තමන් දිහාට එනවා වගේ භයානක හඬ ඇති කරනවා. සමහරලාවට නොයෙක් විදිහේ ගස් කඩාගෙන වැටෙනවා. මේ වගේ එක එක හඬවල් බියජනක හඬ වනාන්තරයේ තුල ඇති කරලා අර භාවනා කරන ස්වාමින් වහන්සේලාගේ සමාධියට බාධාවක් නැති කරා. උන්වහන්සේලා දින කීපයක් භාවනා වඩන්න උත්සාහ කරා. මේ ඇති වෙන ශබ්ද ඉදිරියේ උන්වහන්සේලාත් බියෙන් තැතිගත්තා. තාම ධර්මාවබෝධයක් ලැබපු ස්වාමින් වහන්සේලා නෙවෙයි. උන්වහන්සේලා කීප නමම ආපහු ආව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්. ඇවිල්ලා වන්දනා කළා කිනු අනේ ස්වාමීනි අපි බොහොම ශ්‍රද්ධාවෙන් තථාගත බුදුරජාණන් වහන්සේගෙන් භාවනාවල් ඉගෙනගෙන වනාන්තරයට ගියේ මේ වස් කාලේ භාවනා කළා ධර්මාවබෝධය ලැබීමේ අදහසින්. නමුත් අපිට නොසිතිය යුතු දෙයක් උනේ අපි නොසිතපු දෙයක් අපිට උනේ. මහා භයානක ශබ්ද ඇති වෙන්න පටන් ගත්තා. අපිට මහ විශාල බිය තැතිගෙන මේ වනාන්තරය ඇති වුණා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේගෙන් අපි පිහිටක් පිළිසරණක් හොයාගෙන ආවේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක මොකද්ද කාරණේ? ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරණීය මිත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඉගැන්වුවා. උගන්වලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ ආයෙමත් එතනටම යන්න. ඒ භූමිය අතහැරලා වෙන දිහාවකට යන්න එපා. ඔබ එතනටම යන්න. ගිහිල්ලා මේ කියපු දේශනාව හඬ නගා මහ වනාන්තරය ඇහෙන්න සජ්ජායනා කරන්න. ඊළඟට මේ දේශනාවෙම අර්ථ නුවණින් විමසමින් ඔබ භාවනා කරන්න. මෙන්න මේ කාර්ය දෙකම උදෙසා තමයි කරණීය මිත්ත සූත්‍ර දේශනා කරේ. අද අපිට හිතෙන්න පුළුවන් මේක මේ පිරිතක් කියන එකක්. එක්කෝ මේ පිරිත් පොතේ තියෙන නිසා මේක සජ්ජායනා කරන එකක් විතරයි. මේ සජ්ජායනා කිරීමෙන් ලැබෙන රැකවරණයක් ලැබෙනවා. ඒ තමයි මේ කරණීය මිත්ත සූත්‍රය. මේකේ තියෙන මෛත්‍රී භාවනාව. මුළු මහ වනාන්තරයේම ඉන්න සියලු දෙනාට ඇහෙන්න හඬ නගා සජ්ජායනා කරන්න කි. හඬ නගා සජ්ජායනා කරනකොට මේ මෛත්‍රී සිතුවිලි මෛත්‍රී සහගත වචන ඒ හැමෝගෙම කන් වලට වැටෙනවා. වනාන්තරයේම පැතිරිලා යනවා. ඒ අමනුෂ්‍යයන්ගේ හිත්වල පවා භික්ෂූන් වහන්සේලා ගැන ඒ අය ගැන මෛත්‍රී ඇති වෙන්න පටන් ගන්න. ඒ නිසා මේ මෛත්‍රිය ගැන හඬ නගා මහ වනාන්තරයේ සජ්ජායනා කරන්න. හැබැයි එතනින් නතර නොවී මේක සජ්ජායනයෙන් විතරක් අවසන් කරන්න නැතුව භාවනාවක් හැටියට මේ වස් කාලය තුල මේ භාවනාවම ඔබ පුරුදු කරන්න. අන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ඉගෙනගත් භික්ෂුන් වහන්සේලා මහ වනාන්තරයට ගිහිල්ලා හඬ නගා කරණීය මිත්ත සූත්‍රයේ සජ්ජායනා කරා. දින ගණනාවක් සජ්ජායනා කරනකොට උදේ දවල් හවස හැම වෙලාවෙම මහ වනාන්තරයේ කරණීය මිත්ත සූත්‍රයේ සජ්ජායනා කරන. මෛත්‍රිය පැතිරෙනවා මුළු වනාන්තරයේ පුරාම මෛත්‍රී සිතුවිලි පැතිරිලා යනවා. ඒ විතරක් නෙමෙයි භික්ෂුන් වහන්සේලා භාවනාවක් හැටියට මේ භාවනාව වඩන්න පටන් ගත්තා. මෛත්‍රියම පුරුදු කරන්න පටන් ගත්තා. අන්න ඒ තුල වස් කාලේ අවසන් වෙනකොට උන්වහන්සේලාට ධර්මාවබෝධයක් ලැබුණා. අර වනාන්තරයේම හිටි අමනුෂ්‍ය කොටස් උන්වහන්සේලා ගැන මෛත්‍රී සහගත සිතුවිලි ඇති වුණා. බලන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියලා දීපු දේශනාව තමයි අද අපි ඊටාම වැදගත් දේශනාවන් අතර තුන් සූත්‍රය කියලා අපි හඳුන්වන කරණීය මිත්ත සූත්‍රය, රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය කියලා නිතර අපි භාවිතා කරන මේ දේශනාවලට යොදාගන්න. ඉතින් පින්වතුනි අපි මේ කරණීය මිත්ත සූත්‍රය දිහා චුට්ටක් එකින් එක විමසලා බලමු. බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ ධර්මාවබෝධයේ පිණිස හැසිරෙන කෙනෙක් නිවන කරා යන පුද්ගලයෙක් තුල ඇති කරගත යුතු ගුණධර්ම රැසක්. කරණීය මත්ත කුසලයෙන් අත්ත කුසල කියන්නේ තමා තුල ඇති කරගත යුතු, කරණීය කියන්නේ කළ යුතුයි, ඇති කරගත යුතු, රැස් කළ යුතු, තමා තුල ඇති කරගත යුතු කුසලයක්, යහපත් ගුණධර්ම තියෙනවා. ඒ තමයි තමා තුල ඇති කරගන්නට ඕනේ සක්කෝ, ඔහු දක්ෂ කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ නිවන කරා යන කෙනා තමන් තුළ ඇති කරගත යුතු කුසල ධර්ම තමයි ඔහු හැම ආකාරයෙන්ම දක්ෂයෙක් බවට පත් වෙන්නට උන සක්කු.
උජූච ඔහු අවංක කෙනෙක් බවට පත්වෙන්නට ඕන. සූජූච වඩාත් අවංක කෙනෙක් වෙන්න ඕන. බලන්න අවංක භාවයේ බුදුරජාණන් වහන්සේ කාරණා දෙකක් යටතේ පෙන්නනවා. උජූච අවංක කෙනෙක් වෙන්න, සූජූච තවත් වඩාත් අවංක පුද්ගලයෙක් බවට පත්වෙන්න. අන්න නිවන් අවබෝධය කරා යන පුද්ගලයාට ධර්මාවබෝධය ලබන්න උපකාරම වෙන දෙයක් තමයි අවංක භාවයේ නිහතමානී භාවය. ඒ නිසා ඔහු දක්ෂයෙක් බවට පත්වෙන්නට ඕනේ. ධර්මය තුළ විනය තුළ ඔහු දක්ෂයෙක් බවට පත්වෙන්නට ඕනේ. හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක් වෙන්නට ඕන. අවංක කෙනෙක් වෙන්න ඕන. වඩාත් අවංක කෙනෙක් බවට පත්වෙන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන සුවචෝ. සුවච කියන්නේ කීකරු. ඔහු බොහොම කීකරු කෙනෙක් බවට පත්වෙන්නට ඕන. මුදු අනතිමානී. මෘදු කියන්නේ නම්‍යශීලී කෙනෙක් බවට පත්වෙන්නට ඕන. අනතිමානී කියන නිහතමානී කෙනෙක් බවට පත්වෙන්නට ඕන. මෙන්න මේ ගුණධර්ම නිවන කරා යන කෙනෙක් තුළ ඇති කරගත යුතු ගුණධර්ම හැටියට පෙන්වනවා. තමන් කීකරු වෙන්න ඕනේ. තමන්ගේ වැඩිහිටියන්ට, තුනුරුවන්ට අවවාද අනුශාසනා කරන ඒ වැඩිහිටි ආදීන්ට කීකරු කෙනෙක් බවට පත්වෙන්නට ඕන. ඊළඟට මෘදු නම්‍යශීලී අනතිමානී නිහතමානී කෙනෙක් බවට පත්වෙන්නට ඕන. ඒ තුළ තමයි තමන්ට මේ ධර්මය පිහිටන්න පටන් ගන්න. මේ ගුණධර්ම නැතුව තමන්ට ධර්මයේ තුළ කිසිම දහම් දැනුමක්, දක්ෂතාවයක් නෑ, කීකරුකමක් නෑ, අවංක භාවයක් නෑ, තමන් නිහතමානී භාවයක් නෑ. එවැනි කෙනෙකුට මේ ධර්මය ඉගෙන ගන්න උත්සාහ කරාට, බණ භාවනා කරන්න උත්සාහ කරාට ඔහුට ධර්මයේ පිහිටන්නේ නෑ. ඒ නිසා මේ ධර්මයේ පිහිටන්න නම්, ධර්මයේ තුළ දියුණුව කරා යන්න නම් මේ ගුණධර්ම ඔබ තුළ තියෙනවද කියලා ඔබ දිහා බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන සන්තුස්ස කෝච සුභරෝච. සන්තුස්ස කෝච ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. සුභරෝච කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක්. සමහර අය ඉන්නවා සමහරලාවට කෝටි ප්‍රකෝටි ගණන් තිබුණත් කිසිම තෘප්තියක් නැහැ. මොන තරම් හොඳ දේවල් කෑව බීවත් ඒත් මදි. සමහරලා ලංකාවේ දේවල් කාලා ඒත් මදි. පිටරටවල් වල මීට වඩා ලොකු දේවල් තියෙනවා. අර හෝටලේ කොහොමද, මේ හෝටලේ කොහොමද? Tamanට කෑමෙන් බීමෙන් තෘප්තියක් නැහැ. අඳින ඇඳුම තුලින් මොන තරම් වටිනා දේවල් ඇඳත් පැලැන්දත් ඒවෙන් කිසිම ජීවිතේ තෘප්තියක් නැහැ. Tamanට පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ නිවන කරා යන කෙනා බොහොම පහසුවෙන් පෝෂණය කළ යුතු කෙනෙක් වෙන්න ඕන. සමහරලාවට පින්නපාත යනකොට ලැබෙන දේ කුඩා දෙයක් වෙන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේර ගාථාවේ උන්වහන්සේ දේශනා කරනවා පින්නපාත යනකොට පාත්‍රයට ලැබෙන්නේ වේලිච්ච දෙයක් වෙන්නත් පුළුවන්, තෙත දෙයක් වෙන්නත් පුළුවන්. කුසගින්න නිවා ගන්න මොනවා හෝ යමක් ලැබෙනවා නම් නිවනට යොමු වෙච්ච සිත් ඇති භික්ෂුවකට ඒක හොඳටම ප්‍රමාණවත් කියලා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ පෙන්නනවා භාවනාවට වාඩි වුණාට පස්සේ තෙමෙන්නේ නැති පුංචි කුටියක් වුණත් නිවනට යොමු වෙච්ච හිත් ඇති භික්ෂුවකට ඒ ටික හොඳටම ප්‍රමාණවත්. තමන්ගේ ශරීරයේ වසාගත යුතු තැන් තියෙනවා. ඒ තැන් වසා ගන්න තමන්ට කැප විදිහට ලැබෙන සිවුර තමන්ට හොඳටම ප්‍රමාණවත්. ඒ ඇරෙන්න සමහරුන්ට කොච්චර සිවුර තිබුණත් මදි. මීට වඩා හොඳ ඒවා, මීට වඩා හොඳ ඒවා, දසදහස් ගණන් ඒවා හොයා තමන්ට තෘප්තියක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිවන කරා යන කෙනා ලද දෙයින් සතුටු වෙනවා. සන්තුස්ස කෝච ලද දෙයින් සතුටු වෙනවා. ඔහුව පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක්, ලැබිච්ච ඕන දෙයකින් සරල ජීවිතයක් ගත කරන්න දක්ෂ වෙනවා. අප්පකිත්තෝච ඔහු වැඩ කටයුතු අල්ප වශයෙන් තියෙන කෙනෙක්. මහා වැඩ ගොඩක් දාගෙන. දැන් ඔබ හිතන්න ඔබ භාවනා කරන්න හිතනවා. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා කොයි වෙලේ ඇහුවත් අනේ හරියට වැඩ අපිට විවේකයක් නැහැ, ඔළුවත් අවුල්, අපිට විවේකයක් නැහැ, ඔළුව කම්මලක් වගේ කියන. එතකොට එහෙම වැඩ කටයුතු ගොඩ යොදාගෙන අරකත් තියෙනවා මේකත් තියෙනවා, රැතිසේ නිින්ද යන්නේ නැහැ, වැඩ වැඩ වැඩ. හැබැයි එහෙම ජීවිතයක් ගත කරන කෙනෙකුට භාවනාවක් කරන්න, හිත නිදහස් කරගෙන හිතක් දියුණු කරගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නිවනට යොමු වෙච්ච සිත් ඇති කෙනෙකුට අප්පකිත්තෝච වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත් වෙන. සල්ලහුක උත්ති සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙන. බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන චරිතයක් වෙන්නට ඕන. සන්තින්ද්‍රියෝච ඉන්ද්‍රියන් බොහොම සංවර කෙනෙක් වෙන්නට ඕන.
බොහෝ වෙලාවට තමන්ගේ අතපය හැසිරවීම, කතා විලාසේ, ගමන් විලාසේ මේ හැම දෙයක්ම බොහොම සංවර ඉන්ද්‍රියන් ඇති කෙනෙක් වෙන්නට ඕන. ඔබට මතක ඇති අස්සජී මහරහතන් වහන්සේගේ ඉන්ද්‍රියන් දැකලා. පස්වක භික්ෂූන් වහන්සේලා අතර පස්වෙනි කෙනා තමයි කොණ්ණඤ්ඤ වප්ප බද්ධිය මහා නාම අස්සජී. එදා උපතිස්ස තරුණයා කෝලිත කියන තමන්ගේ යහළුවත් එක්ක නගරේ ධර්මයක් හොයාගෙන දෙන්න දෙපැත්තට බෙදිලා විමුක්ති මාර්ගයක් හොයාගෙන යනකොට දැක්කේ අස්සජී මහරහතන් වහන්සේව. ඈතින් දකිනකොට ඉස්සරලාම පැහැදුනේ බණහල නෙමෙයි. උන්වහන්සේගේ ඉරියව් දිහා දැකලා බොහොම සංවර ඉන්ද්‍රියන් නැති කෙනෙක්. බොහොම සංවර ගමන් විලාසයක් ඇති කෙනෙක්. උන්වහන්සේ ඉදිරියට වඩින්නේ පියවරෙන් පියවර බොහොම සංවරයි. ගිහිල්ලා වැඳලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ බොහොම සංවර කෙනෙක්. බොහොම දමණය වෙච්ච ඉන්ද්‍රියන් ඇති කෙනෙක්. අනේ ස්වාමීනි මටත් ඒ ධර්මයක් කියලා දෙන්න කියලා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවන කරා යන අය බොහොම ඉන්ද්‍රිය සංවරත්වයක් ඇති. බොහොම දමණය වෙච්ච ශරීරයක් ඇති, දමණය වෙච්ච ඉන්ද්‍රියන් ඇති පිරිසක් බවට පත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවන කරා යන කෙනා නිපකෝච. නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණක් තියෙන. තැනට සුදුසු නුවණක් යොදා ගන්නට ඕන. අන්නේ තැනට සුදුසු නුවණ තියෙන කෙනා අන්න නිවන කරා යන්න දක්ෂ වෙනවා. අප්පගබ්බු කුලේසු අනනුගිද්දු. ඔහු කුලයට ඇලිච්ච කෙනෙක් නෙමෙයි. වැඩ කටයුතු අඩුවෙන් යොදාගත්ත කෙනෙක්. ඔහු කුලයට ඇලිච්ච කෙනෙක් නෙමෙයි. අන්නේ නිසා මෙන්න මේ කියන ගුණධර්ම තියෙනවනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච. මේ සාන්ත පදේ වූ නිවන අවබෝධ කරගන්න. යන්තං සන්තං පද සාන්ත පදේ වූ නිවන අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනා කරණීය මත්ත කුසලේන කළ යුතු රැස් කරගත යුතු කුසල් තමන් තුළ දක්ෂතා තමයි තමන් දක්ෂයෙක් බවට පත් වෙන්න ඕන. සක්කෝ දක්ෂ කෙනෙක් වෙන්න ඕන. උජූච අවංක වෙන්න ඕන. සූජූච වඩාත් අවංක වෙන්න ඕන. සුවච කීකරු කෙනෙක් වෙන්න ඕන. මුදු අනතිමානී මෘදු කියන්නේ නම්‍යශීලී කෙනෙක්. අනතිමානී කියන්නේ නිහතමානී ගතිගුණ ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕන. සන්තුෂ්කෝච ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. සුභරෝච පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් ජීවිතයක් ඇති කෙනෙක්. අප්පකිත්තෝච වැඩ කටයුතු අඩු සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ වගේම සල්ලහුක උත්ති සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක්. සන්තීන්ද්‍රිය ඉන්ද්‍රියන් බොහොම සංවරයි. නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණක් තියෙන. අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ද කුලේහි නොඇලිච්ච වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. අන්න එවැනි ලක්ෂණ තියෙනවා නම් ඒ ගුණධර්ම ටික ටික හරි ඇති කරගන්න පුළුවන් නම් අන්න යා තමයි සාන්ත පදේ වූ නිවනට ලං වෙන්න දක්ෂ කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කරණීයමිත සූත්‍රයේදී පෙන්නනවා නචක උද්ධං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ උපවදීයෝ සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. එයා මේ ලෝක සත්‍යයන් ගැන මෛත්‍රී වඩන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට කොටසකට හිතවතෙකුට කීප දෙනෙකුට පවුලේ අයට විතරක් නෙමෙයි. ඔහු මෛත්‍රී වඩන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. සුඛිනෝවා කේමිනෝ හොන්තු සැපවත් වේවා සුවපත් වේවා වෛර නැත්තෝ වෙම්මා තරහ නැත්තෝ වෙම්මා ඊර්ෂ්‍යා නැත්තෝ වෙම්මා කියලා ඔහු වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා සුවපත් වෙම්මා කියලා ඔහු මෛත්‍රී වඩන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා සියලු සත්වයෝම සුවපත් වේවා කියන අදහසින්. ඊළඟට මේ සත්ත්ව වර්ග ගැන විග්‍රහයක් මේකේ කෙරෙනවා. ඒ තමයි ඒකේචි පාන භූතස්සී තසාවා තාවරාවා අනවශේෂා දීගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුක තූල. මේ සත්ත්ව වර්ග ගැන පෙන්නන දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ක්‍ධිමාවා මධ්‍යම ප්‍රමාණි ශරීර ඇති සත්තු ඉන්නවා. රස්ස කියන්නේ ඊතා කුඩා සත්ත්ව වර්ග ඉන්නවා. අනුක තූලාවා අනුක කියන්නේ ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු ඉන්නවා. තූලාවා කියන්නේ වටකුරු හැඩෙන් යුක්ත සත්තු ඉන්නවා. ඒ වගේම දිඨාවා ඒව අද්දිඨා දැකලා තියෙන සත්තු වගේම නොදැකපු සත්තු වර්ග ඉන්නවා. ඒච දූරේ වසන්ති අවිදූරේ දුර ඈත ඉන්න සත්තු ඉන්නවා. ළඟ ඉන්න සත්තුත් ඉන්නවා දුර ඉන්න සත්තුත් ඉන්නවා. භූතාවා සම්භවේසීවා
භූතාවා කියන ඉපදිච්ච සත් හටගත්ත සත්‍යය සම්භවේසීව උපදින්න ඉන්න සත්‍යය සබ්බේ සත්තා භවන්තු සුකි තත්වා. තැන් බලන්න ඔබ මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් නම් අන්න ඔබට මෛත්‍රී කරන්න සත්‍යයන් විග්‍රහ කරගත යුතු ආකාරයම මේ දේශනාව ඉතාම පැහැදිලිව තියෙන. ඒ තමයි ඔබ මෛත්‍රී භාවනාව වඩනකොට අන්න ඔබ මෛත්‍රී භාවනාව වඩන්න සත්ව වර්ග වෙන වෙනම මනසින් බෙදාගන්න. දීර්ඝ ශරීර ඇති සත්වයන්ට මාගේ මෛත්‍රිය වේවා දීගාවා. මහන්තාවා මහත ශරීර ඇති සත්වයන්ට මාගේ මෛත්‍රිය වේවා කියලා ඔබ මනසින් ඒ සත්වයන් ඔබට වැටහෙන විදිහට වර්ග කර කර මනසේ මෛත්‍රිය පතුරුවන්. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණි ශරීර ඇති සත්වයන්ට මාගේ මෛත්‍රිය වේවා කියල ඔබ මෛත්‍රී වඩන්. අනුක කුඩා සත්වයන් තූලාවා වටකුරු හැඩෙන් යුත්ත සත්‍යයන්ට හැට නොපෙනෙන තරම් සියුම් සත්‍යයන්ට මේ සියලු සත්‍යයන්ටම මාගේ මෛත්‍රිය වේවා කියලා අන්න ඔබට සත්‍යයන් විග්‍රහ කරගන්න පුළුවන් මෛත්‍රී භාවනා වඩනු. ඊළඟට දිට්ඨාවායේ වද්දිට්ඨා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්වයන්ට මාගේ මෛත්‍රිය වේවා කියලා මෛත්‍රී වඩනු. ඒච දූරේ වසන්ති අවිදූරේ දුර ඉන්න සත්‍යයෝ ළඟ ඉන්න සත්‍යයෝ. ඒ දුර ඉන්න සත්‍යයන්ටත් මාගේ මෛත්‍රිය පැතිරේවා. ළඟ ඉන්න සත්‍යයන්ටත් මාගේ මෛත්‍රිය පැතිරේවා කියලා දුර ළඟ වසේ මෛත්‍රී වඩනෝ. ඒ වගේම භූතාවා සම්භවේසීවා හටගත්තා වූ සත්තු ඉපදිච්චයි. තැන් අපි කවුරුත් ඉපදිලා ඉන්නයි. හැබැයි උපදින්න ඉන්න ඉන්න සම්භවේසීවා. මවකුසේ වැඩෙන සත්‍යයෝ බිත්තර ඇතුළේ තාම වැඩෙන සත්‍යයෝ ඊළඟට තෙත් පරිසරේවල් ඇතුළේ තාම හටගන්න සත්‍යයෝ මේ වගේ මේ හැදෙන හටගන්න තාම සත්‍යයෝ ඉන්න සමහරු බිත්තර කඩාගෙන එලියට ඇවිල්ලනෑ. ඊළඟට මව කුසේ තාම හැදෙනවා තාම කලලය තාම දරුවක් කුසේ. හැබැයි ඒ අයත් අරමුණු කරලා උපදින්න ඉන්න සත්‍යයෝ ඉන්නවන යම්තා ඒ අයටත් මාගේ මෛත්‍රිය වේවා. උපන්නා වූ සත්‍යයන්ටත් ඉපදිච්ච සත්‍යයන්ටත් උපදින්න ඉන්න සත්‍යයන්ටත් මාගේ මෛත්‍රියම පැතිරේවා කියල මෛත්‍රී වඩන. සබ්බේ සත්තා භවන්තු සුකි තත්වා. ඒ සියලු සත්‍යයෝම සුවපත්තේවා කියල මෛත්‍රී වඩන. අන්න මෛත්‍රී භාවනාව දියුණු කළ යුතු ක්‍රමේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින නපරෝ පරන්නිකු බෙහෙත ඥාතිමං්්‍යේත කත්ත චිනං කංචි විහාරෝසනා පටික සංඥා ඥාඥ මං්ඥස්ස දුක්ඛ මිච්ජය මාතා යථා නියං පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ ඒවම්පි සබභූතේසු මාන සම්භාවේ අපරිමාණ. මෛත්‍රී භාවනා වඩන කෙනෙක් ගැන වෛර සිතක් ඇති කරගන්න නැතුව තරහ සිතක් ඇති කරගන්න නැතුව දවේශහිතකින් පටිගහිතකින් ඒ තුළින් කටයුතු කරන්නේ නැතුව මෛත්‍රී වැඩිය යුත්තේ හරියට එකම දරුවෙක්කින් අම්ම කෙනෙක්. තමන්ගේ දිවි දෙවනි කොට ඒ දරුවට ආදරින් සලකනවා. මාතා යථානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක් එකම දරුවෙක්කින් අම්ම කෙනෙ. තමන්ගේ දිවි දෙවනි කොට ඒ එකම පුතු ආරක්ෂා කරන්න මෛත්‍රියෙන් කටයුතු කරන්න හිතන්න යම්සේද ඒවම්පි සබභූතේසු ඒ ආකාරයටම සියලු සත්වයන් ගැන මාන සම්භාවේ අපරිමාණ අප්‍රමාණ මෛත්‍රී සිත පතුරුවන්න කියන. එතකොට ප්‍රමාණයකටත් වඩා අප්‍රමාණව මෛත්‍රියක් පතුරෝගන්න. ඒ තුළ සීමාවක් ඇති කරගන්න එපා කියන. මගේ මෛත්‍රයේ මෙච්චරයි මෙයාට මෙච්චරයි අරයට මං වැඩි පුරාදරය කරන හැබැයි මෙයාටනෑ. අන්න ඒ වගේ සීමා මායින් ලකුණු කරගන්න නැතුව අප්‍රමාණව ඒ අය ගැන මෛත්‍රිය පතුරුවන්න කියනවා. මෙත්තංච සබ්බ ලෝකස්මී මාන සම්භාවය අපරිමාණ. මේ මෛත්‍රිය සියලු ලෝකයා ගැනම අප්‍රමාණව මෛත්‍රී කරන්න උද්දං අදෝච තිරියංච අසම්භාදං අවේරං අසපත්. අන්න මෛත්‍රී වඩනකොට මෛත්‍රී වැඩිය යුතු භාවනා ක්‍රමයක් තමයි මේ පෙන්න. උද්දං අදෝච උද්දං කියන්නේ උඩ දිසාවට අදෝච කියන්නේ යට දිසාව තිරියංච කියන්නේ හාත් පස දිසාවන්වල උතුරු දිසාව උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව දකුණු දිසාව දකුණු අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසා මේ දිසාවල් තමයි හාත් පස තියෙන දිසාවල්. තිරියංච කියන හාත් පස තියෙන දිසාව. උද්දං අදෝච උඩ යට හාත් පස කියන මේ දිසාවල් ඔක්කොම ගත්තහම දස දිසාවම මෙතන අයිතිවෙන. මේ දස දිසාවට මෛත්‍රී කරන්න අසම්භාදං
කිසිම බාධාවක් නැතුව අවේරම් වෛර සිතක් නැතුව තමන් මේ දිසාවල් වලට මෛත්‍රිය පතුරවන්න කියන. එතකොට අසම්භාදං අවේරං අසපත්තං. අන්න වෛර සිතක්, ද්වේෂ සිතක්, කිසිම බාධකයක් මෙන්න සීමාවන් මායින් නැතුව මෛත්‍රී සිත පතුරුවන්න. පිංහතුනේ මෛත්‍රී භාවනාව කළ යුතු ක්‍රම දෙකක් ධර්මයේ පෙන්වන. එකක් තමයි මහග්ගත චේතෝ විමුක්තිය. අනිත් එක තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. මහග්ගත චේතෝ විමුක්තියේදී කරන්නේ ප්‍රමාණයක් අරගෙන ප්‍රමාණි විශාල කර කර මෛත්‍රී භාවනාව පතුරුවන. ඒකට කියනවා මහග්ගතයි. දැන් අපි ගමු ප්‍රමාණයක්. ඔබ භාවනා කරන කෙනෙක් නම් ඔබට ඔබ ගෙදර ඉඳන් භාවනා කරනකොට ඔබ මෛත්‍රී පතුරවන්න පුළුවන්. ඉස්සල්ලාම මොන මෛත්‍රී භාවනාව කරත් පටන් ගන්න කාගෙන්ද? තමන්ගේ. තමන්ට මෛත්‍රී කරන. තමන්ට මෛත්‍රී කරලා පුංචි ප්‍රමාණයක් ගන්න. මගේ නිවසේ ඉන්න සියලු සත්වයෝ. අන්න ප්‍රමාණයක් තියෙනවා. ඔබේ නිවසේ සීමාවක් තියෙනවා. 4 කොනක් තියෙනවා ගේ. අන්නේ සීමාව හිතෙන් අරමුණු කරගෙන මේ නිවස සීමා කරගත් සියලු සත්වයෝ කියලා ඒ සීමාවට මෛත්‍රී වඩන. මේ නිවසේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙම්මා, තරහ නැත්තෝ වෙම්මා, ඊරිසියා නැත්තෝ වෙම්මා, දුක් පීඩා නැත්තෝ වෙම්මා, සුවපත් වෙම්මා, මේ විදිහට තමන්ගේ නිවස අරමුණු කරගෙන මෛත්‍රී වඩන. නැවත නැවතත් ඒ සීමාවම හිතෙන් සිහි කර කර නිවසේ ප්‍රමාණයට මෛත්‍රී වඩන. එහෙම මෛත්‍රී වඩලා ඒ සීමාව තව ටිකක් ලොකු කරන. මේ භූමියේ ඉන්න දැන් අපි ගමු ගෙට වඩා ඉඩම ලොකුයිනේ. මේ නිවසේ පිහිටි භූමියේ ඉන්න සියලු සත්වයෝ ඊළඟට හිතනවා තවත් ලොකු කරලා හිතන මේ ගමේම ඉන්න සියලු සත්වයෝ. ගමට සීමාවක් තියෙන. මේ පළාතේ ඉන්න සියලු සත්වයෝ ඒ පළාතට සීමාවක් තියෙන. මේ රටේම ඉන්න සියලු සත්වයෝ. රට කියන්නේ සීමාවක්. ඊළඟට මේ ලෝකේම ඉන්න සියලු සත් ඒ විදිහට පුංචි ප්‍රමාණයක් අරගෙන ඒ ප්‍රමාණය ටිකෙන් ටික විශාල කර කර ඔබට පුළුවන් මෛත්‍රිය වඩන්න. අන්න එහෙම මෛත්‍රී වැඩීමට කියනවා මහග්ගත චේතෝ විමුක්තිය. ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩලා ඊළඟට පුංචි ප්‍රමාණයක් අරගෙන ඒ ප්‍රමාණය ටිකෙන් ටික විශාල කර කර මෛත්‍රියම ව්‍යාප්ත කර කර මෛත්‍රී භාවනාව වඩන. ඒ වඩන මෛත්‍රී භාවනාව තමයි මහග්ගත චේතෝ විමුක්තිය හැටියට හඳුන්වන්නේ. ඊළඟට මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. අප්‍රමාණයි. ප්‍රමාණ රහිතයි. ප්‍රමාණයක් සීමාවක් නැහැ. ඒ කියන්නේ මේ වගේ. දැන් අපි ගමු උතුරු දිශාවේ ඉන්න සියලු සත්වයෝ කියලා උතුරු දිශාව අරමුණු කරනවා. මේ උතුරු දිශාවේ සීමාවක් තියෙනවද? උතුරු දිශාව කියන්නේ අනන්තයට විහිදිලා යන. සීමා මායිමක් හොයාගන්න නෑ. අනන්තයට විහිදෙන දිශාව. අන්න ඒ විදිහට උතුරු දිශාව අරමුණු කරගෙන මෛත්‍රී වඩන. උතුරු අනු දිශාව අරමුණු කරගෙන මෛත්‍රී වඩන. නැගෙනහිර දිශාව අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. නැගෙනහිර අනු දිශාව අරමුණු කරගෙන මෛත්‍රී වඩන. දකුණු දිශාව අරමුණු කරගෙන මෛත්‍රී වඩන. දකුණු අනු දිශාව අරමුණු කරනවා. බටහිර දිශාව, බටහිර අනු දිශාව, උඩ දිශාව, යට දිශාව. මේ ඔක්කොම දිසා 10ක් තියෙනවා. මෙන්න මේ දස දිශාවම අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. උතුරු දිශාවේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවයට පත්වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ විදිහට උතුරු දිශාවට මෛත්‍රී වඩන. ඊළඟට උතුරු අනු දිශාව, නැගෙනහිර අනු දිශාව, ඔය විදිහට දස දිශාවටම ඔබට මෛත්‍රී වඩන්න පුළුවන්. මෛත්‍රී භාවනාව වඩන තවත් ක්‍රමයක් තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. දැන් බලන්න කරණීයමිත සූත්‍රය පෙන්නනවා උද්දං අදෝච තිරියංච, උඩ යට හාත්පස දිශාවන් වල අර කියපු අප්‍රමාණ චේතෝ විමුක්තිය. දිශා වශයෙන් දස දිශාවටම භාවනා කරන ක්‍රමය. අසම්බාධං අවේරං අසපත්. බාධාවක් වෛරයක් නැතුව, වෛර සිතක් නැතුව, බාධාවකින් තොරව මේ දස දිශාවටම මෛත්‍රී වඩන්න. මෙත්තංච සබ්බ ලෝකස්මි මාන සම්භාවය අපරිමාණ. සියලු ලෝක සත්වයන් ගැනම අප්‍රමාණව කිසිම බාධාවක් නැතුව මෛත්‍රියම පතුරවන්න කියනවා මේ දස දිශාවටම ලෝකයාට. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ භාවනාව කරනකොට
භාවනා කළ යුතු ආකාර ඉරියව් ගැන පවා කරණීයමිත සූත්‍රය පෙන්නන. දැන් ඔබ ආනාපාන සති භාවනාව අහලා ඇති. ආනාපාන සති භාවනාව නම් වඩන්න තියෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන්මයි. නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය. පළඟක් බැඳගෙන වාඩි වෙලා කය ඍජුව තියෙන විදිහට ඉඳගෙන එහෙම තමයි ආනාපාන සති භාවනාව වඩන්න තියෙන්නේ. කොඳු ඇට පේලිය ඍජුව තියෙන විදිහට වාඩි වෙලා පළඟක් බැඳගෙන ඉඳගෙන තමයි ආනාපාන සතිය වඩන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ. හැබැයි කරණීයමිත සූත්‍රයේදී මේ දේශනාවේදී මෛත්‍රී වඩන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා. තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝ මේ ඉරියව් හතරෙම හිටගෙන ඉන්න ඉරියව්වේ චරන් ඇවිදිනකොට නිසින්නෝවා වාඩි වෙලා ඉන්නකොට සයානෝවා නිදාගන්න ගියාම මේ ඉරියව් හතරෙම මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්. ඒතන් සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. සිහිය පිහිටවාගෙන මේ සතර ඉරියව් තුලම බ්‍රහ්ම විහාරයක් හැටියට මේ මෛත්‍රී බ්‍රහ්ම විහරණය වඩන්. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන මේ හතරම බ්‍රහ්ම විහාරී භාවනාවන් හැටියට ධර්මයේ උගන්වන්නේ. එතකොට කෙනෙකුට මේ ඉරියව් හතරෙම භාවනා කරන්න පුළුවන්. ඔබ හිතන්න ඔබ කොහේ හරි ගමනක් යන්න ගිහිල්ලා බස් හෝල්ට් එකක හිටගෙන ඉන්නවා කියලා. ඔබට හිටගෙන ඉන්න ඉරියව්ව තුලම බස් හෝල්ට් එකේ හිටියත් මහපාරයිනේ හිටගෙන හිටියත් එක්ක මිදුල හිටගෙන හිටියත් ගේ ඇතුලේ හිටගෙන හිටියත් ඔබට ඒ ඉන්න ඉරියව්ව තුලම ඉඳගෙන මෛත්‍රී වඩන්න පුළුවන්. තමන් ඉදිරියෙන් අප්‍රමාණ වශයෙන් හිතන්න පුළුවන් මගේ මේ ඉදිරිපස තියෙන දිශාවේ උතුරු දිශාවයි කියලා හිතාගන්න. එහෙම නැතුව මේ උතුරු දිශාව හොයන්න මාලිමාවක් හොයාගෙන භාවනා කරන්න ලෑස්ති වෙන්න ඕනේ. ඔබ භාවනාවට වාඩි වුණාට පස්සේ ඔබ ඉදිරියෙන් තියෙන දිශාව අරමුණු කරගෙන දස දිශාවට මෛත්‍රී වඩන. උතුරු දිශාවේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්. අන්න උතුරු දිශාවට මෛත්‍රී වඩන. උතුරු අනුදිශාවට නැගෙනහිර අනුදිශාව, දකුණු දිශාව, දකුණු අනුදිශාව, බටහිර දිශාව, බටහිර අනුදිශාව, උඩ දිශාව, යට දිශාව. ඔබට අර හිටගෙන ඉන්න වෙලාව තුළ මේ දස දිශාවටම වෙන වෙනම මෛත්‍රිය පතුරවන්න පුළුවන්. එහෙම මෛත්‍රී භාවනාව වඩලා අපි හිතමු ඔබ ගමනක් යන ගම. ඔබ බස් එකේ දැන් නැගලා වාඩි වෙනවා. ඔබ බස් එකේ වාඩි වෙලා ඔබ ගමන පැයක්ද, පැය එකහමාරක්ද, පැය දෙකක්ද ඔබට යනකම් මෛත්‍රී අරමුණේම භාවනා කර කර ඔබට බස් එකේ යන්න පුළුවන්. කවුරුත් ඔබ භාවනා කරනවද නැද්ද? කාටවත් පේන්නේ සමහරලාට ඔබ ඉඳගෙන වාඩි වෙලා ඉන්නවා. සමහරලාට ඔබ දැස් පියාගෙන ඔබට ඉඳගෙන ඉන්න පුළුවන්. ඔබ හොඳට තමන්ගේ ශරීරය අරමුණු කරගෙන බස් එකේ යන ගමන් ඔබ හිතනවා මේ බස් එකේ ඉන්න සියලු දෙනා අන්න තමන්ට මෛත්‍රී වඩලා සීමාවක් හැටියට මේ බස් එක ඇතුලේ ඉන්න සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. අන්න තමන්ට මේ බස් එකේ ඉන්න සෑම සියලු දෙනෙක්ම අරමුණු කරගෙන බස් එකෙන් යනකම්ම මෛත්‍රී වඩන්න පුළුවන්. ඒ වගේම ඔබට වටපිට යනකොට පේන දේවල් තියෙනවා. තවත් මිනිස්සු පාරේ හා මෙහා යනවා. වාහනවල මිනිස්සු යනවා. කඩවල් වල පාරේ මග තොටේ යන මිනිස්සු, සත්තු. මේ හැමෝම අරමුණු කරගෙන ඔවුන් ගැන අරමුණු කර කර ඔවුන් හොයනව නෙමෙයි. හැබැයි ඒ පේන දේවල් ඔස්සේ මෛත්‍රී සිත වඩනවා. මේ මහා පාරේ ඇවිදගෙන යන අය, පාරේ එහා මෙහා යන අය, අනෙක් වාහනවල යන අය මේ සෑම දෙනෙක්මත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා. බලන්න ඔබට ඔබ යන ගමන අවසන් වෙනකම් ඔබට මෛත්‍රී භාවනාවම වඩන්න පුළුවන්. අපි හිතමු ඔබ පැයක් හෝ පැය එකහමාරක් හෝ ඔබේ හිත විසිරෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ ආයෙමත් මෛත්‍රී අරමුණේම හිත පිහිටවාගෙන මේ යන ගමන අවසන් වෙනකම් ඔබ මෛත්‍රියම වැඩුවා කියලා අපි හිතමු. දැන් ඔබේ ගමනාන්තයට ඔබ ගියා. ඔබ බස් එකකින් බැහැලා ඇවිදගෙන යනවා. අපි හිතමු ඔබ ඇවිදගෙන යන්න ඔබට තියෙනවා විනාඩි 15ක් 20ක් පයින් යන්න ඕනේ. දැන් ඔන්න ඔබ ඇවිදින ගමන් සක්මනෙත් ඔබට පුළුවන් මෛත්‍රී වඩා. පියවරෙන් පියවර සිහි කරනවා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා,
මගේ ඉදිරියට මුණ ගැහෙන හැම දෙනෙක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. තමන්ට මුණ ගැහෙන ඒ හැම දෙනෙක් ගැනම ඊළඟට තමන් ඉදිරියේ පේන දේවල්, මේ වටපිට හාත්පස උඩ යට මේ සෑම දිසාවකම ඉන්න සෑම සත්වයෙක්ම නිදුක් වෙත්තා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්තා. මේ මෛත්‍රී අරමුණෙන්ම ඔබ ඇවිදගෙන යනවා. බලන්න අපේ ජීවිතේ අපිට ආයි භාවනා කරන්න කියලා අමුතුවෙන් වෙලාවල් හොය ඉන්න ඕන්ද? ඔබේ ජීවිතේ ඔබට හැම වෙලාවකම ඔබ ගමනක් ගියත්, බස් එකක වාඩි වෙලා ගියත්, ඔබේ අරමුණ, ඔබේ හිත මෛත්‍රී අරමුණක් තුලම පවත්වන්න පුළුවන්. ඔබ ගෙදර ඇවිල්ලා නින්දට යනවා. ඔබ ඇඳට ගිහිල්ලා ඔබ හිතන්න, ඔබ නින්ද යනකම් කොච්චරනම් කෙලෙස් සහිත දේවල් හිත ඉන්නවද? සමහරවිට රටේ තොටේ දේවල්, සමහරවිට වෙනත් රටවල් වල දේවල්, විදේශ රටවල් වල සිද්ධ වෙච්ච ගහ මරා ගැනීම, බෝම්බ පුපුරවා ගැනීම, ඔබ සමහර වෙලාවට ඔබට අදාළ නැති මුළු ලෝකෙම තියෙන කුණු ගොඩවල් ඔළුවේ දාගෙන ඔබ ඒවා සිහි කර කර සමහර වෙලාවට තරහින් නිදාගන්න කෙනෙක් වෙන්න පුළුවන්. තවත් මොනවා හෝ අසාධාරණකමක්, අයුක්තියක්, ප්‍රවෘත්ති විකාශයක් තුලින් හරි මේ ලෝකයේ තුල වෙච්ච දෙයක් හරි ඔබ ඒවා ගැන සිහි කර කර කාට හරි බැන කාගේ හරි දෙයක් ගැන සිහි කර කර අසාධාරණකම් ගැන කිය තරහෙන්, වෛරයෙන්, ద్వේෂයෙන් ඔබ නිදා ගන්නව වෙන්න පුළුවන්. හැබැයි ඒ තුල ඔබේ නින්දේ, ඔබේ හිතේ මරණාසන්න, අපි දන්නේ නැහැ නින්දෙන් මැරෙන්නත් පුළුවන්. ඔබ අකුසලයක් සිහි කර කර නිදාගෙන තරහෙන්, ద్వේෂයෙන්, වෛරයෙන් නිදාගෙන නින්දෙන් මැරුණොත්, අන්න ඒ නිසා නිදාගන්න ගියත් නින්ද යනකම් ඔබට මෛත්‍රී වඩන්න පුළුවන්. අන්න ඒ නිසා පින්වතුනි, තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා, ඔබ හිටගෙන හිටියත්, ඔබ ඉඳගෙන හිටියත්, ඔබ වාඩි වෙලා භාවනා කරත්, ඔබ සක්මන් කරත්, නිදාගන්න ගියත්, මේ හැම ඉරියව්වෙම, හැම මොහොතෙම ඔබට මෛත්‍රී සිතම් පතුරවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ විදිහට මෛත්‍රී භාවනාව වඩාගන්න කෙනා මේ මෛත්‍රිය තුල ධ්‍යාන දක්වා හිත දියුණු කරන්න පුළුවන්. කරණීයමිත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඉහළටම හිත දියුණු කරගෙන බ්‍රහ්ම ලෝකවල උපත කරා යන ආකාරය. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ මෛත්‍රී භාවනාව උගන්වන තැන්වල පෙන්නනවා මෛත්‍රී භාවනාව ඔස්සේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කියන ධ්‍යානයන් 3ක් දක්වා හිත දියුණු කරගන්න පුළුවන්. කරුණා, මුදිතා කියන භාවනා ක්‍රමවලිනුත් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි කියන ධ්‍යාන උපදවාගෙන උපේක්ඛා කියන භාවනාව ඔස්සේ 4වෙනි ධ්‍යානෙට හිත දියුණු කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, අපේ හිත නීවරණ යටපත් කරගෙන ධ්‍යාන මට්ටම් දක්වා මේ රූප ධ්‍යානවල ඉහළටම දියුණු කරගන්න උපකාර වෙන භාවනා ක්‍රමයක් තමයි මේ මෛත්‍රී භාවනාව. කරණීයමිත්ත සූත්‍රයේ තුල තියෙන්නේ මෙන්න මේ ගැඹුරු භාවනාවක් දියුණු කරගන්න ආකාරය. දිට්ඨිංච අනුපගම්ම සීලවා, සීලේක පිහිටන කෙනා මේ දෘෂ්ටිවලට අහු නොවි, කාමසුකල්ලිකානු යෝගේ, අත්තකිල මතානු යෝගේ කියන මේ දෘෂ්ටිවලින්, මේ මිත්‍යා දෘෂ්ටික මතවාදවලින් මිදිලා සැබෑ මාර්ගයේ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හොයාගෙන දස්සනේන සම්පන්නෝ, සම්මා දිට්ඨියෙන් යුක්තව ආර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති කරගෙන කාමීසු විදෙය්‍යගේද, කාමයන් ගැන ඇල්ම අතහැරලා, ඒ කියන්නේ කාමරාග පටික ප්‍රහාණය කරගන්නවා කියන්නේ අනාගාමී තත්ත්වයේ දක්වාම හිත වඩාගෙන නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරිති, ආයමත් මිනිස් මව්කුසකට එන්නේ නැතුව මේ සසරෙන් ගැලවිලා යන මාර්ගයට පැමිණෙන්න පුළුවන් මේ කරණීයමිත්ත සූත්‍රයම දියුණු කරගත්ත කෙනෙකුට. එනිසා පින්වතුනි, ඔබේ ජීවිතය තුළ ඔබ ප්‍රායෝගිකව මේ භාවනාව පුරුදු කරගන්න උත්සාහයක් ගන්න. දැන් ඔබ හිතන්න, ඔබට මේ භාවනාව පුරුදු කරගන්නකොට අපි මේ දේශනාව තුළින්ම ගමු. ඔබ දස දිසාව අරමුණු කරගෙන භාවනා කරන උද්දං අදෝච තිරියංච, උඩ දිසාව, යට දිසාව, හාත්පස තියෙන දස දිසාව. මේ දස දිසාව අරමුණු කරගෙන භාවනා කරනකොට ඉස්සරලාම ඔබ තමන්ට හොඳට මෛත්‍රී වඩන්න පුරුදු වෙන්න. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. ඔබ හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව සිහි කරා. ඔබ හොඳට තමන්ගේ ඉරියව්ව සිහි කරලා හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම තමන්ගේ හිස, මූණ, බෙල්ල, උරහිස්, වම් අත,
දකුණු අත, පපුව, ඉන, වම් කකුල, දකුණු කකුල, යටිපතුල දක්වාම හිස්මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාම හොඳට ඉරියව්ව සිහි කරන්න. එහෙම ඉරියව්ව සිහි කරගෙන ඔබ නැවත නැවතත් තමන්ම අරමුණු කරගෙන තමන්ට මෛත්‍රී වඩන්න මුලින්ම මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඉරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා, සුවපත් වෙම්වා, සාන්ත සුවයට පත් වෙම්වා. ඒ විදිහට ඔබ තමන්ටම මෛත්‍රී වඩන්න පුරුදුවෙන්. එක වතාවක් දෙවතාවක් නෙවෙයි, නැවත නැවතත් තමන්ම අරමුණු කරගෙන හිස්මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වා තමන්ගේ ශරීරය, තමන් ඉඳගෙන ඉන්න ආකාරය, තමන්ගේ ඉරියව්ව අරමුණු කරගෙන තමන්ටම නැවත නැවතත් මෛත්‍රී වඩන්න. දැන් ඔබ හොඳට තමන්ට මෛත්‍රී වඩනවා කියලා හිතන්න විනාඩි කීපයක්. එහෙම මෛත්‍රී වඩලා හොඳට අවධානය යොමු කරන්න තමන් ඉදිරිපස උතුරු දිසාවයි කියන අරමුණෙන් තමන් ඉදිරිපස දිසාව අරමුණු කරගන්න. එහෙම අරමුණු කරගෙන කරණීයමිත සූත්‍රයේ තියෙන ආකාරයට ඔබ සත්වයන් වර්ග කර කර හිතෙන් විමසන්න. මේ උතුරු දිසාව අරමුණු කරගෙන කොයි තරම්නම් සත්වයන් ජීවත් වෙනවද? උතුරු දිසාවේ ඉන්නවා දීගාවා, දීර්ඝ ශරීර ඇති සත්වයෝ, මහන්තාවා, මහත ශරීර ඇති සත්වයෝ, මජ්ජිමාවා, මධ්‍යම ප්‍රමාණි ශරීර ඇති සත්වයෝ, රස්ස, කුඩා සත්, අනුක, ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්වයෝ, තූලාවා, වටකුරු හැඩෙන් යුතු සත්වයෝ ඉන්නවා. මේ සෑම සත්වයෙකුටම මාගේ මෛත්‍රිය පැතිරේවා කියලා උතුරු දිසාව අරමුණු කරගෙනව මෛත්‍රී වඩන්න. ඊළඟට නැවත නැවතත් හිතන්න දිට්ඨාවායේ වද්දිට්ඨා, උතුරු දිසාව ඉන්නවා. ඇහැට දැකලා තියෙන සත්තු ඕන තරම් උතුරු දිසාව ඇසුරු කරගෙන ජීවත් වෙනවා. ඇහැට නොදැකපු සත්තු උතුරු දිසාව ඇසුරු කරගෙන ජීවත් වෙනවා. යේච දූරේ වසන්ති අවිදුරේ, දුර ඈත ඉන්න සත්වයෝ ඉන්නවා. උතුරු දිසාවේ ඈත ජීවත් වෙන සත්වයෝ ඉන්නවා. ළඟ ජීවත් වෙන සත්වයෝ ඉන්නවා. තමන් ආසන්නයේ ඉන්න සත්තු ඉන්නවා. භූතාවා සම්භවේසීවා, උතුරු දිසාව තුළ ඉන්න ඉපදිච්ච හටගත්ත සෑම සත්වයෙකුටමත්, උතුරු දිසාව ඇසුරු කරගෙන උපදින්න ඉන්න සෑම සත්වයෙකුටමත් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා, මේ උතුරු දිසාව ඉන්න සෑම සත්වයෙක්ම සුවපත්තේවා, සුවපත්තේවා, සුවපත්තේවා කියලා අන්න උතුරු දිසාවම අරමුණු කරගෙන ඔබට පුළුවන් මෛත්‍රී වඩන්න. ඔය විදිහට හිතෙන් උතුරු දිසාව ඉන්න සත්වයන් ගැන වෙන වෙනම සිහි කරලා ඒ සත්ව වර්ග හිතෙන් අරමුණු කරගන්න. එහෙම අරමුණු කරගෙන හොඳට උතුරු දිසාවටම තමන්ගේ අවධානය යොමු කරගෙන හිතන්න මේ උතුරු දිසාව ඉන්න සෑම සත්වයෙක්ම වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත්වෙත්වා, 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 සාන්ත සුවයට පත්වෙත්වා. මේ විදිහට ඔබ නැවත නැවතත් උතුරු දිසාවම අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න. එහෙම උතුරු දිසාව අරමුණු කරගෙන මෛත්‍රී වඩලා දැන් ඔබ හිත යොමු කරන්න උතුරු අනු දිසාවට. දැන් ඔබ උතුරු අනු දිසාවටත් හිත යොමු කරගෙන අර විදිහටම උතුරු අනු දිසාවේ ඉන්න සත්වයන් හිතෙන් බෙදාගන්න. ඇහැට දැකලා තියෙන සත්තු, නොදැකපු සත්තු, දුර ඈත ඉන්න සත්තු, ළඟ ඉන්න සත්වයන්, ඒ වගේම හටගත්ත සත්වයෝ, හට නොගත්ත උපදින්න ඉන්න සත්වයෝ, විශාල ශරීර ඇති, මධ්‍යම ප්‍රමාණි ශරීර ඇති, දිග ශරීර ඇති, කුඩා ශරීර ඇති, මේ ශරීර ප්‍රමාණවලින් ඇහැට පෙනෙන නොපෙනෙන මේ සෑම සත්වයෙක්මත් ඊළඟට පා අනුව ඔබට බෙද බෙදා බලන්න පුළුවන්. අපා, දෙපා, සිව්පා, බොහෝපා ඇති සත්වයෝ, අහසේ පොළොවේ ජලයේ ජීවත් වෙන සත්, මේ විදිහට සත්වයන් ගැන වෙන වෙනම වර්ග කර කර ඔබ මනසෙන් මෙනෙහි කර කර ඒ සෑම සත්වයෙකුටම මාගේ මෛත්‍රියම පැතිරේවා කියලා පොදුවේ සියලු සත්වයන්ට මෛත්‍රී වඩන්න. අපි සත්වයන් වෙන් කර කර වර්ග කර කර මනසෙන් සෑම සත්වයෙක් ගැනම හිතුවත් අපි මෛත්‍රී කරන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා.
ඒ සෑම සත්‍යයෙක්ම ඒ සියලු සත්වයම්ම සුවපත්තේවා කියෙන මෛත්‍රී සිතෙන් තමයි මෛත්‍රී වඩන්. ඔය විදිහට උතුරු දිසාව උතුරු අනුදිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනුදිසාව දකුණු දිසාව දකුණු අනුදිසාව බටහිර දිසාව බටහිර අනුදිසාව ඒ විතරක් නෙමෙයි උද්දං අදෝච තිරියංච කියපහම උඩ දිසාවයි අදෝච කියන්නේ යට දිසාව. උඩ දිසාව කියන්නේ මේ අහසේ අන්තරීක්ෂේ අහසේ පියාඹගෙන යන සත්තු ඉන්නවා. අහසේ දෙවියන් විමාන බැඳගත් සත්තු ඉන්න බ්‍රහ්මලෝක දිවියලෝක අකනිටා බඹලෝ දක්වාම මේ අහස් කුස තව පිටසක්වල පවා කොයි තරං සත්වලෝක අපිට නොපෙනෙන දේවල් මේ අහස උඩදිසා වැසුරු කරගෙන තියෙන්න පුළුවන්ද. මේ අහස් කුස උඩදිසා වැසුරු කරගත් සෑම සත්වයෙක්ම සුවපත්තේවා කියලා අර විදිහටම මෛත්‍රී වඩන. ඊළඟට මෙනෙහි කරනවා යට දිසා පොළොව ඇතුළේ. දැම් බලන්න මහා පොළොවේ පොළොව හාරන්න කොයි තරන් සත්‍යයෝ ඉන්නවද. අපි අඩිය තියෙන පියවරක් පාසා මේ පොළොවේ කොච්චරනම් සත්‍යයෝ ඉන්නවා. පොළොව හාරල බලන්න ඔබ පුංචි සත්ව වර්ග හැට පෙනෙන නොපෙනෙන සත්තු මේ පස්වල ජීවත්වෙන සත්ව වර්ග මොන තරං ඉන්නවාද. අපිට නොපෙනෙන සත්තු කොච්චර ඇද පොළොව ඇසුරු කරගත් සමහලාට අමනුස්්‍යයෝ පොළොව ඇතුළට යන්නකොට ඒ තුළ පිහිටි සමහලාට අපායවල් තියෙන පුළුව. නොයෙක් අමනුස්්‍යයෝ බහිරෝය මේ පොළොව ආශ්‍රය කරගෙන පොළොව ඇතුළේ ජීවත්වෙන සත්වය ඉන්න පුළුව. ඇසට පෙනෙන නොපෙනෙන. හීන ප්‍රනීත ගොරෝසු සියුම් ශරීර ඇති මේ පොළොව ඇසුරු කරගත් සෑම සත්වයෙක්මත් සුවපත්තේවා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා. ඔය විදිහට ඔබ මෛත්‍රී වඩන් පිංහතුනි ඔබට පුළුවන්න හොඳට තමන් අරමුණු කරගෙන බොහෝ වෙලාවක් තමන්ට මෛත්‍රී වඩලා තමන්ට මෛත්‍රී කරන්නේ යම් සේද. ඒ විදිහට ලෝක සත්වයන්ට මෛත්‍රී පතුරුවන්. මේ ලෝකෙ කෙනෙක් ජීවිතයේ වැඩිපුරම ආදරයේ දක්වන්නේ තමන්ට. අන්නේ තමන්ට ආදරයේ යම් සේද ඒ විදිහටම ලෝක සත්වයන් ගැනත් මෛත්‍රී සිත පතුරුවන් කියලා. මේ කාරණයේ තවත් ගැඹුරෙන් පෙන්නනවා කරණීයමෙත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සමහර වෙලාවට එකම දරුවෙක්කින්න අම්ම කෙනෙක් ඉන්න පුළුවන් තමන්ටත් වැඩිය තමන්ගේ ජීවිතයටත් වඩා දිවි දෙවනි කොට ආයුසා ඒක පුත්ත මනුරක්කේ තමන්ගේ දිවි දෙවනි කොට තමන්ටත් වඩා තමන්ගේ එකම දරුවට ආදරය කරන අම්ම කෙනෙක්. අන්නේ වැනි අම්ම කෙනෙක් දිවි දෙවනි කොට තමන්ගේ දරුවට ආදරය කරන්නේ යම් සේද ඒවම්පි සබ්බ භූතේසු. අන්නේ විදිහට සියලු සත්වයන් ගැන මාන සම්භාවය අපරිමාණ අප්‍රමාණ මෛත්‍රියව පතුරුවන්න කිය. ඒ නිසා පිංහතුනේ මේ කරණීයමෙත්ත සූත්‍රය තුළින් කොයි තරම් මෛත්‍රියක් අපිට කියල දෙනවන්. අපේ ජීවිතය තුළ සෑම සත්වයෙක් ගැනම මොන්න තරම් මෛත්‍රී සහගත සිතක් පතුරුවන්න කියලා දෙනවත්. ඒ නිසා ඔබ මේ සූත්‍ර දේශනාව ජීවිතයේ ප්‍රායෝගිකව යොදාගත්තොත්. ඔබට මේ දේශනාව ඔබේ ආරක්ෂාවට කියන පිරිතක් විතරක් නෙමේ. ඔබට නිවන් අවබෝධයට ධර්මාවබෝධයට මඟ පෙන්නල දෙන්න. ඔබට සසරදුකෙන් මිදෙන මාර්ගයේ පෙන්නල දෙන්න භාවනා කමටහනක් බවට මේ දේශනාවම් පත් කරගන්න පුළුව. එනිසා පිංහතුනේ එක පැත්තකින් ගත්තහම කරණීයමෙත්ත සූත්‍රයේ සජ්ජායනා කිරීම තුළ ඔබ හඬනගා පතුරවන්නේ මෛත්‍රිය. ලෝකයාටම සියලු සත්වයන්ටම මෛත්‍රී පැතිරවීමක් තමයි කරණීයමෙත්ත සූත්‍රයේ සජ්ජායනා කිරීමෙන් ඔබ කරන්න. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ හිමාල වනාන්තරයේ භාවනා කරලා නොයෙක් බය ජනක සබ්ද ඉදිරියේ. අර අමනුස්්‍යයන්ගේ ඇතිවෙච්ච කරදර බාධා ඉතිරියේ බියෙන් තැතිගෙනාපු ස්වාමීන් වහන්සේලාට මේ දේශනාව කියලදීල. බුදුරජාණන් වහන්සේ වදාළි මහනෙන නුඹලා ඒ වනාන්තරයටම ගිහිල්ලා හඬනගා සියලු දෙනාට ඇහෙන විදිහට මහා වනාන්තරයේ මේ සූත්‍ර දේශනාවම නැවත නැවතත් සජ්ජායනා කරන්න. එතකොට සජ්ජායනයක් වසයෙන් හඬනගා කියනකොට ඒ මෛත්‍රී සිතුවිලි තමයි කෑගහල මේ පිරිතෙන් කියන්න. සියලු සත්‍යයන්ට අපගේ මෛත්‍රිය පැතිරේවා කියලා මේ සත්‍යයන් වර්ග කර දිසාවසේ මේ හඬනගා කියනකොට ඒ අහගනින් අයගේ හිත්වල මෛත්‍රී සිතුවිලි ඇති වෙනවා. තරහ වෛර නැති වෙලා තමන්ට ආරක්ෂාවක් හැටියට මෛත්‍රිය නිසා ලැබෙන ආරක්ෂාව
මේ දේශනාව තුළින් ලැබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ සජ්ජායනාවෙන් විතරක් නතර වෙන්නේ නැතුව මේ දේශනාව භාවනාවක් හැටියට තමන්ගේ නිවනට උපකාර කරගන්න. අන්න ඒ විදිහට තමන් කොහොමද මේ දේශනාව භාවනාවක් හැටියට වඩාගෙන නිවනට යන්න කියන කාරණයයි අද දවසේ ඔබ මේ ධර්ම දේශනාවෙන් ඉගෙනගත්. ඒ නිසා පින්වතුනි මේ දේශනාව ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව මෛත්‍රිය වඩාගන්න, මෛත්‍රිය වැඩෙන, ඉහළටම හිත දියුණු කරගන්න උපකාර වෙන භාවනා කමටහනක් කරගන්න. මේ දේශනාවේ සඳහන් ආකාරයට ඔබ මෛත්‍රී වඩන්න පුරුදු වෙන්න. අන්න එතකොට ඔබටත් ඔබේ ජීවිතය තුළ මේ තරහව, වෛර සිතුවිලි, එකට එක කිරීම්, ගැටෙන සිතුවිලි යටපත් කරගෙන ඔබේ හිත මෛත්‍රියෙන් පුරෝගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මේ තරහ සිත, ගැටෙන සිත, ද්වේෂය, තරහ, වෛරය ඔස්සේ දුවන හිත යටපත් කරගන්න නම්, ප්‍රහාණය කරගන්න නම් මෙත්තා භාවේ තබ්බා, මෛත්‍රියම වඩන්න කියෝ. ඒ නිසා පින්වතුනි මෛත්‍රී භාවනාව දියුණු කරන්න. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා ගින්දරකට කුකුල් පිහාට්ටක් ලං කරනවා වගේ. හිතන්න ගිනි ගොඩකට කුකුල් පිහාට්ටක් ලංකරාට පස්සේ අර ගින්න ඉදිරියේ කුකුල් පිහාට්ට ඇකිලිලා තමන්ගේ පැත්තටම ඇකිලිනවා ගිනි රස්නෙට. බුදුරජාණන් වහන්සේ වදාලා ද්වේෂහිත, තරහින් ද්වේෂයෙන් ඇවිස්සිලා තියෙන හිතක් මෛත්‍රිය වඩනකොට තමා තුළ මර ගින්දරකට අල්ලන කුකුළු පිහාට හැකිලිලා යනවා වගේ ද්වේෂහිත තමා තුළම හැංගිලා යන යටපත්වෙන. තවපමාවකින් බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහණෙනි දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුන වගේ. දූවිලි ඇවිස්සිච්ච බිමක් කියන්නේ මුළු පරිසරයම දූවිල්ලෙන් පිරිලා කලබලයි. හැබැයි එවැනි බිමකට පොද වැස්සක් ඇදහැලෙනකොට අර විසිරිලා තියෙන දූවිලි ඔක්කෝම යටපත් වෙලා මුළු පරිසරයම පිරිසිදු භාවයට පත්වෙන. අන්නේ වගේ තමයි මෛත්‍රී වඩන්න හිතේ තියෙන ඇවිස්සීම, හිතේ කලබලේ, හිතේ තරහාව, ද්වේෂය සියල්ල යටපත් වෙලා හිතක් සංසිඳෙනවා. ඒ නිසා පින්වතුනි සංසිඳිච්ච හිතක් ඇති කරගන්න, මෛත්‍රී සහගත හිතක් ඇති කරගන්න, මෛත්‍රියෙන් පිරීගිය හිතක් ඇති කරගන්න, කරුණා, මුදිතාදී ගුණධර්ම ඔබේ හිත තුළ ඇති කරගන්න. කෙනෙක්ගේ දුක ඉදිරියේ හදවත උණුවෙන, කෙනෙක් ගැන අනුකම්පා හිතෙන, තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වලින් යුතු ජීවිතයක් ඇති කරගන්න කරණීයමිත සූත්‍රය ඔබේ ජීවිතයටත් උපකාර කරගන්න. එහෙමනම් ඔබ හැම දිනාටම මේ උතුම් කරණීයමිත සූත්‍ර දේශනාවම තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගෙන භාවනාවක් හැටියට තමන්ගේ ජීවිතය තුළ සමාධි ධ්‍යාන මට්ටම දක්වාම ඉහළට දියුණු කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දේශනාව තුළින් රැස් කරගත් සියලු පින සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවියස්ස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට